අයිබෝවන් එක්වන් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමර් ප්‍රතිකාශ ලයිවටෙක් සමගින් ඔබ හමුවට මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කෙරේ ගින්න හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ අවදානමක් වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ඇල්ලූ කීප දෙනෙකුට ආසාත්මිකතා තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000ක් අද රාත්‍රී දිවයිනට සෞඛ්‍යංශ නිර්දේශ කළ පිට පළාත්වල ජනතාවට එන්නත් ලබාදීම අද සිට නීති කැඩූ විවාහය කෙලවර වූ තැන කොවිඩ් වැළඳී මහමග දමාගිය යුවල IDH රෝහලේදී සුව වූ හැටි මාකන්නේට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව සැපීමට ජනපතිගෙන් උපදෙස්. ඉන්දියාව කැළඹූ යාස්. කොළඹ වරායාසන්නේ ගිනිගනිමින් පැවති නෞකාවේ ගින්න බොහෝ දුරට පාලනය කර තිබෙනවා. මේ අතර ගෙනගත් නෞකාව හේතුවෙන් සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන් අදාළ නැව් සමාගමෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කරන බව රජය පවසනවා. කොළඹ වරායට කිලෝමීටර් 9.5ක් වයඹ දෙසින් නැංගුරම්ලා තිබූ සිංගප්පූරු දජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හටගත්තේ පසුගිය 20 වනදායි. එහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය ඇතුළු ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් නැවේ ඇති වූ ගින්න වඩාත් තීව්‍ර වූ අතර පැවති අයහපත් කාලගුණය සහ සාගරයේ කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ගින්න නැව පුරා ව්‍යාප්ත වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව එක්ව ගින්න මැඩ පැවැත්වීම සඳහා පසුගිය දින කිහිපයේදී දැඩි වෙහෙසක් ගත් අතර එම මෙහෙයුම සඳහා ඉන්දියාවේ විශේෂ යාත්‍රා කිහිපයක්ද පසු එක් වුණා. ඒ අනුව නෞකාවේ පැතිර ගිය ගින්න යම් ආකාරයකින් පාලනය කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. අද සහ ඊයේ අවසනයේට අපිට යම් කිසි සහනයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඉදිරි දින කිහිපය ඇතුළතදී මේක ගින්න නිවන්න පුළුවන් කියලා. මේ අතර නෞකාවේ තිබූ බහලුම් තුලින් ගිලිහුණු රසායනික ද්‍රව්‍ය ඇතුළු නැවෙහි බහලුම් තුල අන්තර්ගත වූ විවිධ ද්‍රව්‍ය වත්තල උස්වැටකේ යාව ප්‍රදේශයේ සිට මීගමු වෙරළ තීරය දක්වා ගොඩගසා තිබුණා. වැල්ලවත්ත මුහුදු තීරයටද නෞකාවෙන් විසිරුණු ද්‍රව්‍ය අද ගොඩගසා තිබුණේ මෙලෙසින්. එම ද්‍රව්‍ය එක්රැස් කිරීමට පවතින කොවිඩ් සංචරණ සීමාද නොතකමින් ජනතාව එක්රැස්ව සිටි අතර එසේ පැමිණි පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගැනීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබුණා. මේ අතර මුහුදට එක් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වෙරළ තීරයේ දැඩි ලෙස අපවිත්‍ර වීම පිළිබඳව අද පත්තරේ වැඩසටහනින්ද අප සොයා බැලුවා. නැව ළඟ අලුත්ම තත්ත්වය මොකද්ද? චන්දන පුස්රාල අද උදෑසන මෙහි ගොස් සිටිනවා. සරප්පුව මුහුදු තීරයේ තමයි ඉන්නේ. ඔබට පෙනෙන ඇති මුහුදු තීරය මොනතරම් අපවිත්‍ර වී තිබෙනවාද යන වග. එසේ අපවිත්‍ර වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවද අද උදෑසන සිට ක්‍රියා කළා. එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන බවයි. මේ පාර අපිට වෙලා තියෙන හානිය වැඩි. මොකද අමුද්‍රව්‍ය වෙරළට ගස්සගෙන අවිල්ලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් අපි දැනටමත් සූදානම් වෙලා තියෙනවා. මූලික දැනුම් දීම් සමාගමට ලබා දීලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වන්දි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. වන්දි ලබාගෙන මේවා ප්‍රතිස්ථාපනය කරන්නත් ඒ වගේම විශේෂයෙන්ම දීවර ජනතාව ඇතුළු මේ ප්‍රදේශ ජනතාවට වෙච්ච හානියට ඒ සම්බන්ධයෙන් වන්දි ලබා දෙන්නත් අපි කටයුතු කරන ඉදිරියට. උද්ගත වෙති තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය දැඩිව යොමු කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළා. දැනට අපිට අංශ කීපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. එකක් තමයි අපේ දීවර ජනතාවට මේ වෙලාවේ මාළු වැල්ලීම සුදුසු වෙන්නේ නැහැ. අනාගතයේදීත් මේ දීවර ජනතාවට ඇති වෙන ප්‍රශ්නයත් ඒ වගේම අපේ මත්ස්‍ය සම්පත පිළිබඳව ඇති වෙන ගැටලුව පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම මේ නැවෙන් එන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳවත් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු වෙනවා. වහාම කරන්නේ ඒ කාර්යයන් දැනටමත් ඒ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සමුදා තියෙන කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳව මම බලාපොරොත්තු වෙනවා විශේෂ අවධානය යොමු කරලා සාකච්ඡා කරලා ගත යුතු ක්‍රියාමාර්ගත් පිළිබඳව අවධානය යොමු කරා. මේ නැවේ මෙහෙට එන්න ඉස්සෙල්ලා කටාර රාජ්‍යයෙන් අවසර ඉල්ලලා තියෙනවා මේ නැව ගන්න හබරේට. කටාර රාජ්‍යයෙන් අවසර දීලා නැහැ. ඊට පස්සේ ඉන්දියාවෙන් අවසර ඉල්ලලා තියෙනවා.
ඉන්දියාවෙනුත් අවසර දීලා නැහැ. දැන් ලංකාවෙන් අවසර අරගෙනද මෙහෙට ආවේ. ඒක තමයි අපි ඒ පිළිබඳව තමයි පූර්ණ පරීක්ෂාවක් කළ යුතු වෙන්නේ. වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරා නම් ඒ පිළිබඳව හේතුත් ඒ වගේම එහෙම ප්‍රතික්ෂේප කරපු එකක් අපේ රටේ බාරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමකුත් කරන්න වෙනවා. මේ කමිටු දෙකක් පත් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ පිළිබඳව සොයා බලන්නත් ඒ වගේම අනෙක් කටයුතු පිළිබඳව සොයා බලන්න. මේ අතර නෞකාව වරාය වෙත ඇතුළුවීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් වරාය අධිකාරී සභාපතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා. මාධ්‍ය විසින් මම දැක්කා ප්‍රචාරයක් යනවා මේක කතාවලත් ඉන්දියාවෙත් වරායවල වල ප්‍රතික්ෂේප වුණා මේ නැව. නමුත් ලංකාවට කොහොමද ආවේ කියන ප්‍රශ්නය නගලා තිබුණා. එහෙම එකක් නැහැ. මේ කතාවලත් ඒ වරායට ගිහිල්ලා පැය 18ක් පමණ ඒ බහලුම් බෑම සහ ගොඩ බෑම සහ පැටවීම සිදු කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු වරායටත් ගිහිල්ලා ඒ විදිහටම කටයුතු කරලා තමයි තුන්වෙනියට කොළඹ වරායට ඒකට ඒ කාලසටහන අනුව එන්න තිබුණේ. ඒ එක තමයි මේ ගමන් කරලා කොළඹ වරායට ආවේ. 20 වෙනිදා දවල් කාලේ තමයි වරාය නැංගුරන් ලාන්න තිබුණේ. ඒකට ඒ කට්ටිය එදා රාත්‍රියේ පැමිණෙන නිසා අපේ 15ක් විතර එළියේ එන්න සිදු වුණා. ඒ කට්ටිය ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ අනුව එළියේ ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ. දුමක් ඇති වුණා ඉස්සරහා. ඊට පස්සේ ගින්නක් බවට පත් වෙලා තමයි මේ අද තියෙන තත්ත්වයට පත් වුණේ. නෞකාවේ ඇති වූ ගින්නත් සමගින් මුහුද සහ වෙරළ දූෂණය වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර අධිකාරිය පසුගියදා කොළඹ වරාය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණයට කරුණු වාර්තා කොට එසේ අපවිත්‍ර වූ ජල සාම්පල ඇතුළු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත භාර දුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. උද්ගතව ඇති තත්ත්වයත් සමග ඉදිරියේදී අම්ල වැසි ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. අපිට විමසිල්ලෙන් බලාගෙන ඉන්නට වෙනවා. යම් කිසි වෙලාවක වර්ෂාවත් සමග අම්ල වැසි ශ්‍රී ලංකාවටම යන්නේ නෙවෙයි. නමුත් මේව පරාසය තුළ යම් කිසි ප්‍රමාණයකට සිද්ධ වෙයිද කියන එකත් පොඩ්ඩක් අපිට සැලකිල්ලෙන් බලන්නට වෙනවා. මේ අතර නැවින් විසුරුණු කොටස් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට ජනතාවට ලබා දුන් අවවාදයන් නොතකමින් කටයුතු කළ කිහිප දෙනෙකුටම ආසාත්මිකතා හටගෙන තිබෙන බවද ඇය සඳහන් කළා. ඇත්තටම මෙම භාණ්ඩ අපි දැක්කා පුද්ගලයෝ අතට අරගෙන අපද්‍රව්‍ය පෙන්නනවා. ඒ වගේම අතපත ගන්නවා සහ උන් ගෙවල් වල රැගෙන ගියා කරවල් උඩ තියාගෙන ගෙනිච්චා. ඒයින් සමහර අය අපිට දැනගන්න ලැබුණු විදිහට ආසාත්මිකතා උන්ගේ ඇති වෙලා තිබුණා. සම රතුවීම් කැසීම් සහ යම්කිසි ආසාදනය වීම සිද්ධ වෙලා තිබුණා කියලා අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම ජනතාවට කිව්වේ මේවා ගෙනියන්නට එපා, අල්ලන්නට එපා, ළඟටවත් එන්න එපා කියලා. රුසියාවේ නිෂ්පාදිත තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000ක් අද රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර චීනයේ ප්‍රධානයක් ලෙස මෙරටට හිමි වූ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් එන්නත් මාත්‍රා 3,75,000ක් දෙවන මාත්‍රාව සඳහා වෙන් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ගාල්ල, මාතර, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට සයිනෝෆාර්ම් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. චීන රජයෙන් ප්‍රධානයක් ලෙස ලබා දුන් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලැබීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේ ඊයේ දිනේ සිටම එම එන්නත් ජනතාවට ලබා දෙන ලෙසයි. එලෙස හිමි වූ එන්නත් මාත්‍රා 3,75,000ක් දෙවන මාත්‍රාව සඳහා වෙන් කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඉතිරි එන්නත් මාත්‍රා 1,25,000ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත්කරණය සඳහා යොමු කර ඇති බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා. එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහාය දීමට යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද යොදවන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අද දෙවන දිනටත් ආරම්භ වූ අතර කුරුණෑගල නගර සීමාව සහ ප්‍රාදේශීය සභා බල සීමාව තුළ මෙලෙස එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. සෞඛ්‍යංශයෙන් තමයි තීන්දුව කරන්නේ කොයි පැත්තටද මේ එන්නත ලබා දෙන්න ඕනේ කියලා. නිසා කිසිම තැනක මේ අනවශ්‍ය දේවල් කරන්න අවශ්‍ය නැහැ. ලක්ෂ 11කට එන්නත දෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ ජනතාවට අවුරුදු 30න් එහා ඔක්කොම අයට අපි ලබා දෙනවා. හැබැයි එන්නත දීම සාර්ථකයි. කුරුණෑගල මල්කඩුවාවල මහාවිද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළ අතර කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ පැවති එන්නත්කරණ වැඩසටහනද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවක් විදියට අපි ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශය කරලා තියෙන එන්නත් කළ යුතු සියලු දෙනාටම එන්නත් කරණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම හදලා තියෙන. කලබල කරගන්න නැතුව තමන්ගේ ග්‍රාම සේවා වසමේ ග්‍රාමීය කමිටුවගේ උපදෙස් අනුව ඒ වසමට එන්නත් කරණය කිරීම එනකොට එන්න. මොකද පැහැදිලිව අපි කියන්න ඕනේ වසමෙන් පිට එන්නත් කරණය කිරීම අපි අනුමත කරන්නේ නැහැ. පෝලිං වලින් පිටපන්නලා එන්නත් කරණය කිරීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ සඳහා කිසිසේත් මැදිහත් වීමක් මේ ග්‍රාමීය කමිටුවත් දේශපාලන යාන්ත්‍රණයවත් මැදිහත් වෙන්නේ නැහැ. මේ අතර වසංගත රෝග විද්‍යාංශය හඳුනාගත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක
කීපයක අද එන්නත්කරණය ආරම්භ වුණා. ඇල්පිටිය බටුවන්නේන ප්‍රදේශයේ පැවති එන්නත් කරන වැඩසටහනක් නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක්ව සිටියා. චීන රජයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් මාත්‍රා 1,25,000ක් ගාල්ල මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඒ තෝරාගත් ප්‍රදේශවලට ලබා දීමට කටයුතු කළා තිබෙනවා. මේ සඳහා වෛද්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහායක් දීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ එන්නත් කරන කණ්ඩායම් කීපයක් මේ ස්ථානට එවලා තිබෙනවා. මීට අමතරව මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද එන්නත් කරන කටයුතු අද ආරම්භුණේ යුද හමුදාවේ මෙහෙයවීමෙන්. අවස්ථා කීපයකදී වසා දැමුණු දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ 1610 දෙනෙකුට එන්නත් ලබා දීම අද මෙලෙස සිදු වුණා. මේ අතර මොරටුව ප්‍රදේශයේ පැවති එන්නත් කරන වැඩසටහනකදී අද පෙරවරුවේ නොසන්සුන්තාවක් හටගත්තේ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් යොමු කළ පිරිසකට එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය දිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමගයි. දැන් අද අපිට පැහැදිලිව පේනවා සමහර ඇතුළෙම ඉඳගෙන එක්කෙනෙක් දෙන්නෙක් මේ සම්බන්ධව මේ කකුලෙන් අදින සහ ක්‍රමවේදය යම් තැනකින් කඩා කප්පල් කරන්න ගත්තොත් නැත්තං ඒ ක්‍රමවේදය වෙනසක් ඇති කරන්න ගත්තොත් මේ ගැටලු සහගත තත්ත්වය ඇති වෙනවා. රුසියාවේ නිෂ්පාදිත තවත් කොවිඩ් මර්ධන ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් අද රාත්‍රියේ මෙරටට රැගෙනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර අදත් මෙරටින් COVID-19 ආසාදිතයන් 2572 දෙනෙක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,74,849ක් දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1,298 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් ආසාධිත මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් මරණ දෙකක් සිදු ඇත්තේ ඊයේ දිනේ වන අතර සෙසු ආසාධිත මරණ 27 වාර්තා වී ඇත්තේ මැයි 20 වනදා සිට 25 වනදා දක්වායි. කිසියම් පුද්ගලයෙකුගේ මරණයක් COVID-19 ආසාධිත මරණයක් ලෙස තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු වෛද්‍යවරුන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. චක්‍රලේඛය අනුව යම් පුද්ගලයෙකු COVID-19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්ය වනු ඇතේ. කිසියම් රෝගී තත්වයකින් දීර්ඝ කාලයක සිට පෙළෙන පුද්ගලයෙකු මියගිය අවස්ථාවේදී ඔහු ආසාධිතයෙක් බවට තහවුරු වී තිබුණද එම මරණ වෙනම ගණනය කළ යුතු වනවා. වෛද්‍ය වාර්තා අනුව එම පුද්ගලයා මියාමට ප්‍රධානතම හේතුව COVID-19 ආසාදනය වීම බවට සාක්ෂි ඇතනම් පමණක් ආසාදිත මරණයක් බවට තහවුරු කළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ. අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ වටවල කැරොලයිනා වතුයායේ එකම පවුලේ 5 දෙනෙකුටද COVID-19 ආසාදනය වී තිබෙනවා. කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 20කින් 15 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගත්තා. මීට අමතරව කන්තලේ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් 2 දෙනෙකු සහ ඉන් එක් අයෙකුගේ රියදුරෙකුටද COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 55 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර ඇහැලියගොඩ නගරයේ අද පෙරවරුවේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100කින් 9 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගත්තා. වෙල්ලම්පිටිය මන්සන්දියේ මහමග දමා ගොස් සිටි COVID-19 ආසාදිත මහලු යුවලක් පිළිබඳ අනුවේදනීය කතාවක් පහුගිය 19 වෙනිදා අපි ඔබට වාර්තා කළා. ඔව්. එම යුවල රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලබා අද රෝහලෙන් පිටව ගියා. ඒ සතුටුදායක පුවත ගැනයි මේ.
කොයිඩ්-19 ආසාධිත මහලු යුවලක් වැල්ලම්පිටිය මංසන්දී මහමග දමා ගොස් තිබෙන බවට ආරංචියක් ලැබුණේ පසුගිය 19 වෙනිදා. හරියට ඇවිද ගැනීමට පවා නොහැකිව. ඉතා අසාධ්‍යතත්වෙන් එදා මේ අසරණ මහලු අම්මයි තාත්තයි සිටි ආකාරය කාගේත් සිත් සසල කළා. හිත් ඇති අවට ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත මේ මහලු යුවල ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු කිරීමට පියවර ගත්තේ ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය මැදිහත්වීමෙන්. සතියකට අධික කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුව අද මේ මහලු අම්මයි තාත්තයි සුවය ලැබූ පුවත අසන්නට ලැබුණා. ඒත් ඔවුන් දෙදෙනා බාර ගැනීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් මේ මහලු අම්මා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සත්කාර නිලධාරී වෙත බාර දීමෙන් අනතුරුව කළුතර වැඩිහිටි නිවාසයකට යොමු කිරීමටයි පියවර ගැනුනේ. ඒ අම්මත් එක්ක එකටම හිටපු මහලු තාත්තා කිසියම් මානසික ආබාධයක් හේතුවෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කෙරුණා. ඉදිරි කාලයේදී ඔහු සුවය ලැබීමෙන් අනතුරුව මේ මහලු අම්මා යොමු කළ කළුතර වැඩිහිටි නිවාසයටම බාර දීමට නියමිතව තිබෙනවා. කොහොමුණත් මේ අම්මටයි තාත්තටයි පිහිටක් අවශ්‍ය වෙලාවේ අපේ සුවවිරුවන් ඉදිරිපත් වෙලා ඒ දෙන්නට ආයෙත් ජීවිතය දෙන්න කටයුතු කිරීම ගැන ඒ අයට බොහෝම පිං කියලා කියන්න මේ තමයි හොඳම අවස්ථාව. රටපුරා සංචරණ සීමා පනවා තිබේදී එය නොතකා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 587 දෙනෙක් ඊයේ දිනය තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩ කරමින් කොච්චිකඩේ වයිකාල ප්‍රදේශයේ පැවැත් වූ විවාහ උත්සවයකට සහභාගී වූ පිරිස ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. කොයිඩ්-19 වෛරසය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට දිවයින පුරාම සංචරණ සීමා ක්‍රියාත්මක වනවා. එසේ තිබේදී සංචරණ සීමා හා නිරෝධායන නීති කඩ කරමින් ක්‍රියා කරන පුද්ගලයන් සොයා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා. ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණයද යොදා ගැනෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටේ. ඒ අතරෙහි නියම ව්‍යාපෘතියක් ලෙස මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් යුද හමුදාවේ 53 වන බලසේනාංකයේ ඩ්‍රෝන මෙහෙයුම් ආරම්භ කළා. එමෙන්ම චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කටුනායක රත්මලාන හිඟුරක්ගොඩ වවුනියාව අනුරාධපුර පලාලි වීරවිල මොළතිව් සහ දියතලාව යන යුද හමුදා කඳවුරු මගින්ද මෙම ඩ්‍රෝන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. මේ අතර බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන රථවාහනද දැඩි පරීක්ෂාවට ලක් කරනවා. ග්ලව්ස් මොනවද නැහැ කැමරා යන්න ඕද මිනිස්සුන්ට කියලා දෙන්න. මනමාලි සාක්ෂිකාරව දෙන්න ඉන්නවද? ඉතින් මෙච්චර මොකටද යන්නේ? කොයින්ද ඉන්නේ? අරන් යන්නේ. සංචරණ සීමා නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සහ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සොයා කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම අනිකුත් ප්‍රදේශවල අදත් මෙහෙයුම් සිදු කරනවා. මේ අතර සංචරණ සීමා හා නිරෝධායන නීති කඩ කරමින් කොච්චිකඩේ වයිකාල ප්‍රදේශයේ නිවසක් තුළ පැවති විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් වටලා එහි සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට වින්නපුව පොලිසියට හැකි වුණා. රෙජිස්ට්‍රේෂන් කියලා කිව්ව නේද? රෙජිස්ට්‍රේෂන් එක කියන එකයි වෙඩින් එකයි කියන එක දෙකක් නේ. දැන් මේක රෙජිස්ට්‍රේෂන් එකද වෙඩින් එකද? ඒ පීටි මහත්තයා දැනවත් වෙලත් නැහැ නේ. මේක රෙජිස්ට්‍රේෂන් එකක් විතරයි. විතරයි තමයි ඉතින් අර මේ විදිහට මාල් ගහලා එහෙම කරන්න බෑ. රෙජිස්ට්‍රේෂන් එකක් කියන්නේ මොකද්ද? වෙඩින් එකක් කියන්නේ මොකද්ද කියලා ඒක අවබෝධ කරගන්න. මෙම උත්සවයට ගෙනවිත් තිබූ මත්පැන් සහ දුම්වැටි තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා. අප වාර්තාකරු කියා සිටියේ මෙම උත්සවය සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙක්ද එක්ව සිටි බවයි. මේ ඔබතුමා ස්ථානාධිපතිනේ ඔබතුමා දන්නේ නැද්ද මේකේ අපි පර්මිෂන් ගත්තා කිව්ව එක මම මේ අදාළ පිරිස ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි. මේ අතර පවත්නා තත්ත්වය හමුවේ වරාය ඉන්ධන පොදු ප්‍රවාහන මහා බැංකුව රාජ්‍ය බැංකුව ඇතුළු ආයතන සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්. එහි තවදුරටත් සඳහන් වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ්-19 රෝග නිවාරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණුද අවධානයට ලක් කරමින් මෙය ප්‍රකාශයට පත් කර ඇති බවයි. මේ අතර පත්තරේ වැඩසටහනේ අනාවරණයෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට පසුගිය දින කිහිපයේදීත් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහන් පැවැත්වුණා.
එවැනි වැඩසටහනක් අදත් කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් මේ ව්‍යාපාරික මහතුන් තමයි අද දවසේ මේ ආහාර වේල ලබා දීමට කටයුතු කරන්නේ. මේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය මත අපි අදත් ඒ කටයුත්ත සිදු කරනවා. පිටකොටුව ප්‍රදේශයේ මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක අසරණ වූ ජනතාව වෙනුවෙන්. මහා කණ්ඩයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී. කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී කන්න කිහිපයක් ඇතුළත කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරට දීම නිෂ්පාදනය කළ හැකි බවයි කාබනික පොහොර නිෂ්පාදකයින් පවසා ඇත්තේ. පරිසරිතකාමී පොහොර නියම ව්‍යාපෘතිය යටතේ අන්තිම කන්න තුනේ අපි දැනට අක්කර ලක්ෂයක් විතර කරලා තියෙනවා. එතකොට දැනට අපේ කැපැසිටි එක තියෙනවා සර් අවුරුද්දකට අක්කර ලක්ෂ එකහමාරකට විතර වගේ දැනට. හැබැයි ඒක ඊළඟ අවුරුද්දේ අක්කර ලක්ෂ 5ක් දක්වා වැඩි කරන්න පුළුවන්. සහ අපේ නිෂ්පාදනයෙන් අක්කරයකට අවශ්‍ය වෙන්නේ කන්නයක් සඳහා ලීටරයයි. ඉතා පොඩි ප්‍රමාණයක්. ඒකින්ද අපිට මේක අප්ස්කේල් කරලා මම හිතන්නේ අපිට අවුරුදු 2ක පමණ කාලෙකින් මුළු ලංකාවටම අවශ්‍ය ඒ බයෝ ෆර්ටිලයිසර් ප්‍රමාණය දෙන්න පුළුවන් මේ ලික්විඩ් එකක් විදිහට. ග්‍රාම සේවා වසම් 14000 ගණක් තියෙනවා. අපිට යුනිට් ටිකක් සුදුසු විදිහට ඒ සම්පත් එක්ක ඒ ටිකේ හැදුවොත් ඒ ප්‍රදේශයේ ඉන්න ගොවියන්ට කොම්පෝස්ට් ටික ඒගොල්ලන්ට හදන්න පුළුවන්. සම්පකාර දෙපාර්තමේන්තුව හරහා එකඟ වෙලා තියෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න ජනාධිපතිතුමනි. ඉඩම් ප්‍රසංස්කර බල මණ්ඩලයත් එළියට අවිල්ලා තියෙනවා මෙරටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වගේ පළාත් පාලන ආයතන ඒ වගේම තවත් ආයෝජක විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා මේ කාබනික පොහොර ඔබතුමා ගත තීන්දුවත් එක්ක. ඒ අයලා ඔක්කොම ට්‍රේන් කරන්න අපි පටන් ගත්තා. දවසක් එකතු කරලා ඒගොල්ලන්ට මේ කාබනික පොහොර ප්‍රචලිත කිරීම සහ බයෝ පිළිබඳව ට්‍රේනින් එක දෙනවා. ජනාධිපතිතුමා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මහා කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඉතින් මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම බලන්නට ඕන ගොවියාට කිසිම කරදරයක් වෙන්නේ නැතුව මේ කාර්යය උන්ට කරගෙන යන්න. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේවා අසාර්ථක වෙන්න ඇත්තෙත් මේ හරි විදියට මේ ගොවියට තමන්ගේ කන්නේ එනකොට පොහොර ටික ඊට පස්සේ ඒ දැනුවත් වීම මොන පොහොරද කොයි වෙලාවෙද පාවිච්චි කරන්නේ වලනාශක වර්ග පාවිච්චි කරන්න දෙන්නේ නැත්නම් ඒක කොහොමද කරන්නේ ඒ දැනුවත් වීම ඒගොල්ලන්ට අවශ්‍යයි. අපි තෝරාගත්ත නම් මොනවද භාවිතා කරන පොහොර ඒ අවස්ථාවන්ට කියලා ඒවා අපේ රටේ පුළුවන් තරම් නිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්න ගමන් මේ ඉදිරියට එන කන්නේදී ඒවා නොඅඩුව තියෙන්න කඩිනමින්ම අපිට වෙන රටකින් මේව ගේන්න පුළුවන්. කොහොමද දැන් අපි රසායනික පොහොර විශාල වශයෙන් ගෙන්නුවානේ. ඒ වෙනුවට අපි කාබනික පොහොර වර්ග ඒවා ගේන්න ඕන. ඒවා ඕන තරම් භාවිතා කරන රටවල් තියෙනවා. ඒ රටවල් වලින් බලලා හරි ප්‍රමිතියකින් තියෙන පොහොර වෙලාවට ගේන්නට ඕන. මේ වන විට දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණය සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී අඩුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 1,77,000ක පමණ විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ඇන හිට ඇති බව විදුලි බල අමාත්‍යාංශය පැවසුවා. පසුගිය දින කිහිපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හමා ගිය සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා. අවිස්සාවේල්ල ශාලාව කොස්ගම ඊරියගොල්ල දෙහියෝවිට හා තල්දුව ඇතුළු ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම හේතුවෙන් විදුලි බල සැපීමට බාධා පැමිණුණා. පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෙලින්කන්ද ග්‍රාම සේවා වසමේ මාකෙලිය ඇල්ල ප්‍රදේශයේ සුළං හේතුවෙන් විශාල ගසක් පෙරලීමෙන් අධිබලතේ විදුලි රැහන් පද්ධතියකට බරපතල හානි සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ගස කඩා වැටීමෙන් විදුලි කණු 11කට පමණ හානි සිදුව ඇති බවයි. වරාපිටිය මාවරල මාර්ගයට වීදපොළ ප්‍රදේශයෙන් ගසක් කඩා වැටීමෙන් අධිබලතේ විදුලි රැහන් පද්ධතියකට හා නිවාසයකට හානි සිදු වුණා.
මේ තත්ත්වය තුළ විදුලිකාරී භෝගකයන් 1,70,000කට පමණ පිරිසකට විදුලි සේවාව සැපීමට බාධා සිදුවලා තිබෙනවා. ඉදිරියෙන් වැහන් මාර්ග නැවත අදපත් කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය කරන අතිරේක කණ්ඩායමුත් මේ සඳහා යොදලා තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැල්ල අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුසා කැලේ ජලාශවල ජලය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රියේ හමාගේ සුළං හේතුවෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ එක් ගොඩනැගිල්ලක වහලයකට දැඩි හානි සිදු වුණා. මහනුවර බහිරව කන්ද හා නිත්‍යවල ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි උස්බිම්වල ගස් කඩා වැටීම හා පස්කඳු හා ගල් පෙරලීමෙන් නිවාස රැසකට හානි සිදු වුණා. යටියන්තොට සීපොට් මාර්ගයට මලල්පොළ ප්‍රදේශයෙන් ගල් හා පස්කඳු කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා මත වුණා. මෙතර වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බෝවල නමනැල්ලිය කිරම සහ වීදපොළ ප්‍රදේශ රැසක නිවාසවලට හානි සිදු වූයේ ගස් කඩා වැටීමෙන්. වවුනියාව නෙඩුන්කේනි ඔළුමඩු ප්‍රදේශවලට බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් ගස්ලබු වගාවකට දැඩි අලාභහානි සිදු වුණා. ආරච්චිකට්ටුව මුතුපන්තිය දූපතේ දකුණු කොටසේ මුහුද ගොඩගැලීම හේතුවෙන් එම දූපතේ පවුල් 34ක පුද්ගලයන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. පසුගිය දින කිහිපය පුරාවට දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. අද වන විට කළුගඟ ගලන වේගය අඩු වී ඇති බවයි අපවාර්තාකරු පැවසුවේ. දින ගණනාවක් ජලයෙන් යට වූ නිවාසවල ජීවත් වූ ජනතාව අද දිනේ ජලය බැස යාමත් සමග පිරිසිදු කිරීම වල මෙන්ම සිය දෛනික කටයුතු වල නිරත වන ආකාරයද දක්නට ලැබුණා. ඉදිරි දින කිහිපය තුළදී මේ වැසි තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. ඊට අමතරව සුළං තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් පෙන්වන්න කරනවා. This is Live at 8. දැන් තවත් දේශීය පොතක්. වන අලි ගම්වැදීම හේතුවෙන් මිනිපේ හඳගනාව හා රිදී මාලියද්ද ඇකිරියන් කුඹුර යන ගම්මානවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ප්‍රදේශවලට දීර්ඝ කාලීනව බලපා ඇති මෙම වන අලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. මාවැලි ගඟට පැමිණෙන වනාලි රංචුවක් මිනිපේ හඳගනාව ප්‍රදේශයට ගම් වැද සිය බෝග හා දේපල විනාශ කරන බවට මිනිපේ ගොවි ජනතාව චෝදනා කරනවා. හන්දාට පොඩි එක්කන බෙහෙච්චක් ගන්න බෑ හැමතැනම මාළේ ඉන්නවා. කේල් ගස් කුඹුරු ඔක්කොම විනාශ කරලා දානවා. කොහොම හරි මුන්ට පන්නවල දෙකේ තමයි අපි කියන්නේ මාත්‍යා. මේ වන් මේ කේල් ඉතින් මේව කඩලා මේවා විනාශ කරලා අපි ළමකට අපි කොහොමද අපි දරුවන්ට කේ කනක පොතක් කරන් දෙන්නේ කොහොමද? මිනිපේ සිට වස්ගමුව දක්වා වනාලි පලවා හැරීමේ මෙහෙයුමක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර වැඩි කල් යාමට මත්තෙන් නැවත වනාලි ගම්වැදී ඇති බවයි ඔවුන් පවසන්නේ. ඊයේ මාසේ වස්ගමුව දක්වා අලි එළෙව්වා. නමුත් ඒක නිකම් සංදර්ශනයක් පමණයි. නමුත් මේ නිපේ ගොවියොන්ට කවදාවත් මේක විසඳීමක් ලැබිලා නැහැ. කොතෙක් බලධාරීන් දැනුවත් කළත් මෙතෙක් Tamanට විසඳුම් නොලැබුණු බව එම ජනතාව පවසනවා. වන්දිල්ලන්නේ අපිට අපි ඉල්ලන්නේ මේ වනාලි ටික වෙන පැත්තකට පළවා හරින්න කියලා. මේකට මොනවා හරි විසඳුමක් කරන්න එක්කෝ අලි වැටක් ගහන්න කියන්නේ මේ ගඟ ආයින දිගට. නැත්නම් අපි කුඹුරු ටික ඉවරයිනේ. වනජීවියකට කියපුවාම මොකද කරන්නේ? එන්න කිව්වා ඉන්නම නැහැ. දැන් මේ දවස් ටික ගියාම කියන කොරෝනා එන්න විදිහක් නැහැ. ඔයාලා එලව ගන්න ඕනයි කියලා. මේ අතර මහියංගනේ රිදී මාලියද්ද ඇකිරියන් කුඹුර ගම්මානයේට නිල්ගල පුවක්පැල රක්ෂිතේ වනාලි ගම්වැද සිය වගාවන් විනාශ කර දමන බවට එම ප්‍රදේශීය ජනතාව පවසනවා. මේ බාණ්ඩදී අලි කරන ඉන්නත් තමයි මහත්තයා අපිට මේ අලි මෙහෙන් ඇවිල්ලා ගම්වැද්දලා ගෝතැන් වලට හානි කරන්නේ. වනාලි ගැටලුවෙන් පීඩා විඳින ඇකිරියන් කුඹුර ගම්මානයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් පුවක්පැල රක්ෂිතයට හා තම ගම්මානයට මායිම්ම ස්ථිර අලි වැටක් ඉදිකර දෙන ලෙසයි. මේ කොරෝනා බයින් දවල් කාලේ රාත්‍රී කාලේ අලින්ට බයින් මේක මම පුදුම මේ ජීවිතයක් ගත කරන්නේ. ගොවි විශ්‍රාම වැටුප් දිහිවර විශ්‍රාම වැටුප් හා වැඩිහිටි දීමනා ලබා නොගත් අය සඳහා හෙට සහ අනිද්දා තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල්පති රංජිත් ආරිරත්න මහතා පවසනවා. ඒ සමගින් දැන් රටවටින් අටට. රටවටින් අටට. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබුවා. මේ අනුව කතානායකවරයා සිය සහතිකය සටහන් කිරීමත් සමග කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මක වනු ඇති. මොරටුව ඉහළ ඉදි බැද්ද පුවක් කරඹ පහළ ඉදි බැද්ද යන ප්‍රදේශවල නිදැල්ලේ සැරිසරණ සුනකින් වෙනුවෙන් එම ප්‍රදේශයේ පිරිසක් විසින් පිසු ආහාර සකසා ලොරි රථයකින් සුනකින් වෙත ලබා දෙනු ලැබුවා.
COVID-19 වෛරසය හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් මෙවර වෙසක් උත්සව සැමරුම නිවසට සීමා කිරීමට සිදුව තිබෙනවා. පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ බොහෝ වෙහෙර විහාරස්ථානවලට ජනතාව නොපැමිණි අතර ආගමික හා ප්‍රතිපත්ති පූජාවන් එම වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය විසින් සිදු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින සංචරණ සීමා හමුවේ සමස්ත බෞද්ධ ජනතාවට වෙසක් පොහෝ දින ආගමික හා ප්‍රතිපත්තිමය පූජා පැවැත්වීමට සිදුව තිබෙන්නේ නිවසට සීමා වෙමින්. ඒ අනුව බොහෝ සැදැවතුන් සීල සමාධි භාවනා වැඩසටහන් තම නිවස තුළම සිදු කරන ආකාරය දක්නට ලැබුණා. බොහෝ නගර හා ආගමික ස්ථානවල බෞද්ධ කොඩි වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණා. මේ අතර පොල්ගසක කොටස් වලින් නිර්මාණය කළ පහන් කූඩුවක් වැල්ලම්පිටිය තොටුවිල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරුණා. මෙම වෙසක් කූඩුව වසර 3ක් තිස්සේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළද රටේ පැවති වාතාවරණය හමුවේ එය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ බවයි එහි නිර්මාණකරුවන චිත්‍රාල් ජයසූරිය මහතා කියා සිටියේ. මට හිතන පොල් කටු විතරක් පාවිච්චි කරලා කූඩුවක් හදන්න ඕනේ කියලා. නමුත් ප්‍රායෝගිකව පොල් කටු විතරක් පාවිච්චි කරන්න බැරි නිසා ඒතුළු දේවල් පාවිච්චි කරගත්තා. ඒ සමගින් අදට අප සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.